ආයුබෝවන් 9 ශ්‍රේණියේ දුවාල පුතාල වෙනුවෙන් 9 වෙනි පාඩම පරිණාමික ක්‍රියාවලිය මේ පාඩම මේ මාතෘකා කීපයක් ඔස්සේ පළවෙනි කොටස මා කරන්න බලාපොරොත්තු වෙනවා. පුතේ අප මේ විසන පෘථුවිය කෙසේ ඇති වූවා අපිට පේන මේ රාත්‍රී අහසේ පේන විවිධ තාරකා මේවා කෙසේ බිහි වූවා මේ විශ්වය කොහොමද ඇති වුනේ විශ්වයේ උපත මේ විශ්වයේ උපත පිළිබඳ මේවා පිළිබඳ සොයන විද්‍යාඥයන්ට නොකුත් ගැටලු පැන නැගිලා තියෙනවා. මේ නිසා විවිධ කාල වකවානු වල මේ විශ්වයේ උපත පිළිබඳ රහස් තොරතුරු අනාවරණය වෙන්න පටන් ගත්තා. එම තොරතුරු අනුව විවිධ මත වාද ඉදිරිපත් වුණා. විශ්වයේ උපත පිළිබඳ විද්‍යාත්මක වාදයක් මුලින්ම නෙබුලා වාදය ඉදිරිපත් වුණා. පෘථිවියේ සම්භවය පිළිබඳ දැනට දුවේ පුතේ වසර බිලියන 4.5කට පමණ පෙර තමයි පෘථිවිය උපත සිදු වුනේ. අපි එහෙනම් රූපරාම පෙළක් මාර්ගයේ මේ පාඩමේ පළවෙනි කොටසේ වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් ඒ වැඩේට යමු නේද? දුවේ පුතේ විශ්වයේ උපත පිළිබඳ විවිධ මත හා වාද කලින් කලට ඉදිරිපත් වුණා. ඒ මත හා වාද අතරින් මුල්ම විද්‍යාත්මක වාදයක් උනේ නෙබියුලා වාදය. මේ රූපේ දැක්වෙන්නේ එම නෙබියුලා වාදයට අනුව විශ්වයේ විසිරී පවතින ද්‍රව්‍යාංශු ගුරුත්වාකර්ෂණය නිසා එකට කැටවීමෙන් චක්‍රාවාට හේවත් මන්දාකිනිද සූර්යයා සහ අනිකුත් ග්‍රහලෝකද නිර්මාණය වූ බව මේ වාදයෙන් කියවෙනවා. මේ නෙබියුලා වාදයේ අනුව දුවේ පුතේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයිති සෙසු ග්‍රහලෝකත් ඇති වූ සැටි කියවෙනවා. දුවේ පුතේ අප වෙසෙන මෙම පෘථුවිය එකපාරට බිහුනේ නැහැ. අදින් වසර බිලියන 4.5කට පමණ පෙර සම්භවය වූ බව සැලකෙනවා. ඔගොල්ලෝ දන්නවද දුව පුතේ බිලියනයක් කියන්නේ කොච්චරද කියලා? බිලියනයක් කියන්නේ 1.9ක්. පෘථුවියේ සම්භවය පිළිබඳ ඉදිරිපත් වූ වාද අතුරින් නූතනම වාදයේ ලෙස පිළිගන්නේ මහා පිපුරුම් වාදය. මේ රූප රාමුවෙන් පෙන්වන්නේ ඒ මහා පිපුරුම් වාදයයි. දුවේ පුතේ ආරම්භයේදී විශ්වය අධික ඝනත්වයක් සහ අතිවිශාල ශක්තියක් ඇති තනි 1 ලක්ෂයකට කේන්ද්‍ර වී තිබූ ශක්ති ප්‍රභවයක් බවයි. එහි තිබුණු අධික ශක්තිය නිසාම අතිවිශාල මහා පිපිරුමක් ඇති වූ බව මේ වාදයේ සඳහන් වෙනවා. වසර බිලියන 13.8කට පෙර මේ සිදු වෙලා තියෙනවා. මේ බිග් බෑන් කියන මහා පිපුරුම සිදු වෙලා තියෙන්නේ එහෙනම්
අදින් වසර මිලියන 13.8කට පමණ පෙර මෙම පිපිරීමේදී ඇති වූ විශාල වායු දූවිලි වලාවන් කැටි ගැසීමට විවිධ විපර්යාසවලට ලක්වීමෙන් දුවේ පුතේ මේ රූපයේ පේන චක්‍රාවාට සියල්ලම නිර්මාණය වූ බව කියවෙනවා. මේ තිබෙන්නේ ඒ මහා පිපුරුම් වාදයේ අනුව රූප රාමුවක්. මේ මහා පිපුරුම් නිරූපණය කරන තවත් රූප රාමුවක්. මේ රූප රාමුවේ පෙන්වනවා එක් එක් කාලයේදී ඇති වූ දේවල් ප්‍රසාරණය වෙමින් පවතින බව. මෙම චක්‍රාවාට අතර අපගේ චක්‍රාවාටය වන ශීරපතයේද බිහි වී ඇත්තේ අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේද බිහි වී ඇත්තේ මෙම මහා පිපුරුම් වාදයෙන් බව කියවෙනවා. මේ කලින් පෙන්වපු රූප රාමුවමයි මේ මහා පිපුරුම කොයි වකවානුවේදීද සිදුුනේ කොයි කාලවලදීද එක එක චක්‍රාවාට සෑදුනේ කියලා මෙහි දැක්වෙනවා. මේ තිබෙන්නේ තවත් එවැනිම රූප රාමු පෙළක්. මේ රූප රාමු පෙළෙන් විවිධ ආකාරයේ මන්දාකිනි එහෙම නැත්නම් චක්‍රාවාට පෙන්눔 කරනවා. මේ රූප රාමුව ඔයගොල්ලෝ අඳුරනවා. මේ තියෙන්නේ අපේ චක්‍රාවාටය. හරිම ලස්සන. අපේ චක්‍රාවාටය ශීරපතය කියලා හඳුන්වනවා. මේක ඉහළින් අපිට දිස් වෙනවා දුවේ පුතේ සුලියක් ආකාරයෙන්. අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට අමතරව තවත් සෞර ග්‍රහ මණ්ඩල රාශියක් තිබෙනවා. ඔගොල්ලෝ දන්නවද අපේ ශීරපතයට ආසන්නම චක්‍රාවාටය මොකක්ද කියලා? දුවේ පුතේ ඒ තමයි ඇන්ඩ්‍රෝමීඩා චක්‍රවාටය. මේ රූප රාමුවෙන් පෙනෙන්නේ අපගේ පෘථුවියට අපගේ ශීරපතේ අනෙක් කෙළවර දර්ශනය වන අයුරු. ඊළඟ රූප රාමුවෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ සෞර ග්‍රහ මණ්ඩලය. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානිය සූර්යයා. සූර්යයා කේන්ද්‍ර කරගෙන ග්‍රහලෝක 8ක් චලනය වෙනවා. ලස්සනම ග්‍රහය, සුන්දරම ග්‍රහය සූර්යාගේ සිට තුන්වන ස්ථානයේ පිහිටන අපගේ පෘථිවිය. ආරම්භයේදී අපගේ පෘථිවිය අධික උණුසුම්ව තිබුණා දුවේ පුතේ. මේ පැත්තකින් පෙන්නනවා මේ වන විට චන්ද්‍රයාද නිර්මාණය වෙලා. මේ ආදි පෘථුවියට නිතර උල්කාවන් කඩා වැටුණා. ගිනි කඳු පිපිරීම් දක්නට ලැබුණා.
මේ ගිනි කඳු පිපිරීම් වලින් හා අධික උණුසුම නිසා පෘථිවියේ ඇති ජලාංශු වාෂ්ප වෙලා ඝන වලාකුළු බිහි වුණා. මේ ඝන වලාකුළු වලින් ඝනීභවණයෙන් පෘථිවියට වර්ෂාව නිතර ඇති වුණා. මේ නිසා ක්‍රමක්‍රමයෙන් පෘථිවියේ අභ්‍යන්තරය ඝන ද්‍රව යකඩ සහ නිකල් අඩංගු ලෝහමය මැග්මා වලින් සැදුණා. පිටතම කෙළවර අපි කියනවා කබොල සෑහැල්ලු සිලිකාමය පාෂාණ වලින් නිර්මාණය වුණා කියලා විශ්වාස කරනවා. දුවේ පුතේ මේ අධික වර්ෂාවන් නිසා පහත් බිම්වල මේ වැසි ජලය එකතු වුණා. පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වෙන්න ගත්තා. සිසිල් වෙලා වාෂ්පශීලී බව අඩු, ඝනත්වය වැඩි, ලෝහ වලින් පෘථිවියේ හරය ඇති වුණා. ඊළඟ රූප රාමුවේ අපි බලමු අපේ පෘථිවිය මීට වසර බිලියන 4.2කට පමණ පෙර ඇති වූවා. මේ තියෙන්නේ අපේ පෘථිවිය ආරම්භක පෘථිවිය සිසිල් වූ අවස්ථාවක්. මේ රූප රාමුව නම් ඔබ හොඳින්ම හඳුනනවා. මේ රූප රාමුවේ අපේ පෘථිවියේ විවිධ රටවල් සහ සාගර මුහුදු තිබෙනවා. නමුත් දුවේ පුතේ මේ පෘථිවියේ වායුගෝලය ආරම්භයේදී වායුගෝලය කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් යන වායු වලින් තමයි දුවේ පුතේ අපගේ වායුගෝලයේ පැවතුනේ. හොඳට මතක තියාගන්න ආරම්භක පෘථිවියේදී ඔක්සිජන් වායුව නොතිබුණු බව. පසු කාලීනව දුවේ පුතේ ප්‍රභා සංශ්ලේෂී ජීවීන් බිහිවීමත් සමගම ඔක්සිජන් සහිත වායුගෝලයක් පෘථිවිය මත ඇති වුණා. අපි එහෙනම් දුවේ පුතේ බලමු ඊළඟට පෘථිවිය මත ජීවය කොහොමද ඇති වුනේ, එහෙම නැත්නම් සම්භවය වුනේ කියලා. මේ සඳහා විශේෂ මැවුම් වාදයක් ඉදිරිපත් වුවත් ඒ මැවුම් වාදය විද්‍යාඥයන් සැලකිල්ලට භාජනය කරන්නේ ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති නිසා. නමුත් ඊළඟට ඉදිරිපත් වූ ස්වයංසිද්ධ ජනනවාදයෙන් කියවෙන්නේ දුවේ පුතේ අජීවී ද්‍රව්‍ය වලින් ස්වයංසිද්ධව ජීවීන් නිර්මාණය වෙනවා කියලා. රෙදි කඩමාළු වලින් මීයන්, දි รา ගිය ලී වලින් ගුල්ලන්, නරක් වූ මස් වලින් ඉහඳ පණුවන් ඇති වෙන බව ඒ කාලයේ විශ්වාස කරා.
නමුත් ලුයි පාස්චර් නම් විද්‍යාඥයා විසින් කරන ලද සුප්‍රසිද්ධ මේ හංසපාතික පරීක්ෂණය අනුව ස්වයංසිද්ධ ජනනවාදය වැරදි බව අසත්‍ය බව ලුයි පාස්චර් විසින් තහවුරු කළා. මෙම පරීක්ෂණයට අනුව හංසපාතික එක සමාන ප්ලාස්කු දෙකක් අරගෙන ඒවාට ජීවාණුහරණය කරන ලද පෝෂක මාධ්‍ය එකතු කරලා වර්ෂයක් විතර ලැබුවත් එම ප්ලාස්කු වල ජීවීන් වර්ධනය නොවන බව ලුයි පාස්චර් නිරීක්ෂණය කළා. ඔහු එක ප්ලාස්කුවක කර ඉවත් කර කිහිප දිනකින් ඔහු දැක්කා ජීවීන් නැතිවන බව. එනම් මේ පරීක්ෂණයෙන් ජීවීන් ස්වයංව ජනනය නොවන බව සොයාගත්තා. ඊළඟට දුවේ පුතේ පෘථුවියේ ජීවීන් ඇති වූ බව ප්‍රකාශ කරන මතයක් කොස්මෝසොයික් වාදයෙන් ඉදිරිපත් වෙනවා. මේ වාදයෙන් කියවෙන්නේ පෘථිවිය මත ජීවීන් ඇති වුනේ පිටසක් වලින් පැමිණි. එහෙම නැත්නම් උල්කාවකින් පැමිණි. එහෙම නැත්නම් වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි. යානාවක් මගින් පෘථිවිය වෙත ජීවය රැගෙන ආවයි. මේ විද්‍යාත්මකව මෙතෙක් තහවුරු කර නොමැත. ඊළඟට දුවේ පුතේ මේ පෙන්වන්නේ රූපරාමුවෙන් මේ කොස්මොසොයික් වාදයෙන් කියවෙනවා උල්කාවන් මගින් වෙනත් ග්‍රහලෝක මගින් යානා මගින් පිටසක් වල ජීවීන් පැමිණි බව. ඒකයි මේ රූපරාමුවෙන් පෙන්눔 කරන්නේ. ඊළඟට දුවේ පුතේ වර්තමානයේ පිළිගැනෙන ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදයක් ඉදිරිපත් කරා දුවේ පුතේ හැල්ඩේන් සහ ඔපාරින් විසින් ජෛව රසායනික පරිණාමවාදය කියලා එක හඳුන්වනවා. ඒ වාදය පරිශනාත්මකව තහවුරු කරා මේ රූපරාමුවේ ඉන්න විද්‍යාඥයා ස්ටැන්ලි මිලර්. ස්ටැන්ලි මිලර් කියන විද්‍යාඥයාට අනුව පෘථිවියේ ඔහුට අනුව පෘථිවියේ තිබුණු වායුගෝලයේ තිබුණු සරල අණු විදුලි කැටීම් වැනි විද්‍යුත් විසර්ජනක මගින් ගිනි කඳු පිපිරීම මගින් සූර්යාගෙන් පැමිණෙන පාරජම්බුල කිරණ මගින් ලැබෙන ශක්තියෙන් වායුගෝලයේ පැවති ඉතා සරල රසායනික අණු ප්‍රතික්‍රියා කර ආරම්භක ජීවීන් සෑදීමට අවශ්‍ය ප්‍රාක් සෛල ඇති වූ බව කියවෙනවා. ජීවය සෑදීමට අවශ්‍ය මෙම අමුද්‍රව්‍ය වැසි ජලයේ සමග ආදී සාගරවල එකතු වෙලා තියෙනවා දුවේ පුතේ. මේ නිසා ආදී සාගරවලට පැමිණි මෙම මිශ්‍රණය ආදි සූපය කියලා හඳුන්වනවා. ඕගොල්ලෝ දන්නවනේ දුවේ පුතේ සුප් එකක් කිව්වම නේද? ගොඩක් දේවල් ඒකේ තියෙනවනේ. ඒ වගේ එහෙනම් මේ ආදි සූපය තුල තමයි
මුලින්ම මුල්ම ජීවී සෛලය හෙවත් ප්‍රාක් සෛලය බිහි වුණේ. ඒක බිහි වුණේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදියට. මුලින්ම ඇතුණු ජීවියා ඕගොල්ලෝ දන්නවද දුවේ පුතේ? ඒ තමයි ඒකසෛලික වූ නිර්වායු ජීවියෙක්. විෂමපෝෂී ජීවියෙක්. ඇයි එහෙම කියන්නේ? ඒ කාලේ පෘථිවි වායුගෝලය ඔක්සිජන් රහිත වූවා. මොනවද ඒ කාලේ තිබුණේ? වායුගෝලය තාම සරලාණු. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මේ රූප රාමුවෙන්ද පෙන්වන්නේ ස්ටැන්ලි මිලර් විසින් පරීක්ෂණාත්මකව තහවුරු කළ අකුණු ගැසීම් මගින් ඇතිවෙන අධික ශක්තිය වායුගෝලයේ තිබෙන මේ සරල වායු අණු එකතු වෙලා වර්ෂාව සමග මෙම අණු ආදී සාගරවල එකතු වෙලා ආදි සූපේ මුල්ම ජීවී සෛලය මේ රූප රාමුවෙන් පෙන්වන්නේ පුතේ මුල්ම ජීවී සෛලය. එහෙම නැත්තම් ප්‍රාක් සෛලය. තාම සරල ජීවී සෛලය. මේ ප්‍රාක් සෛලයෙන් තමයි විෂමපෝෂී ජීවියා නිර්මාණය වුණේ. ඊට පසුව සරලතම ඒකසෛලික බැක්ටීරියාවන් ප්‍රභා සංශ්ලේෂක ජීවීන් ඒකසෛලික ඇල්ගීන් ඇති වුණා. ක්‍රමිකව මේ රූප රාමුවෙන් පෙන්වන යෝධ දැවැන්ත උරගේ කුවන ඩයිනෝසරයන් පවා බිහි වුණා. දුවේ පුතේ මේ සිදුවීම් සිදු වුණේ එක දවසකින් දෙකකින් නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමිකව විකාශනයට ලක්වීමෙන් සරල ජීවීන්ගේ සිට බහුසෛලික ජීවීන් බිහි වුණා. මුලින්ම බිහි වූ බහුසෛලික ජීවී ආකාරයේ දුවලා දන්නවද? පුතාලා දන්නවද? ඒ තමයි නිඩාරියාව. නිඩාරියාවන්ට පසු ඇනලිඩාවන්. ඊටත් පසු ආත්‍රපෝඩාවන් පෘථුවියේ සම්භවය ලැබුවා. ඉන්පසු මුල්ම පෘෂ්ඨවංශී කාණ්ඩය ලෙස දුවේ පුතේ ඇති වුණේ මත්ස්‍යයින්. මේ මත්ස්‍යයින් ජලජ පරිසරයේ ජීවත් වුණු ජීවී කාණ්ඩයක් ලෙස සැලකුවා. මත්ස්‍යයින්ගෙන් උභය ජීවීන් බිහි වුණා, එහෙම නැත්නම් සම්භවය වුණා කියලා විශ්වාස කෙරෙනවා. එහෙනම් මුලින්ම ගොඩබිමට පැමිණි ජීවී විශේෂය ලෙස නැත්නම් ජීවී කාණ්ඩය ලෙස මතක තියාගන්න උභය ජීවීන් තමයි ගොඩබිම මුලින්ම ආක්‍රමණය කරේ. උභය ජීවීන්ගෙන් උරගයින්ද එනම් මේ ඩයිනෝසරය ඇතුණෙත් උභය ජීවීන්ගෙන්. උරගයින්ගෙන් පසු පක්ෂීන් සහ ශීරපාහින්ද සම්භවය වූ බව විශ්වාස කරනවා. මේ රූප රාමුවෙන් පෙන්වන්නේ එක් පූර්වජ ඒකසෛලික රැමීබා වගේ සෛලයක් පෙන්නනවා. එහෙනම් එක් පූර්වජ ඒකසෛලික ජීවියෙක්ගෙන් අනෙක් සෙසු සියලුම ජීවීන් බහුසෛලික ජීවීන් ඇති වූ බව පෙන්නන පරිණාමික බන්දුතා පෙන්නන පරිණාමික ශාකයක් තමයි මේ පෙන්눔 කරන්නේ.
මේ පරිණාමික ශාකයේ අණු මුලින්ම පහත් ඒකශෛලික ශාක වලින් බහුශෛලික පහත් ශාකද ඊට පස්සේ අපුෂ්ප ශාකද ඊටත් පසුව සපුෂ්ප ශාකද බිහි වෙලා තියෙනවා දුවේ පුතේ. හැබැයි දුවේ පුතේ මිනිසාගේ සම්භවය වෙලා තියෙන්නේ මීට වසර මිලියන 12කට පමණ පෙර. නූතන මානවයා නම් හැදුනි දුවේ පුතේ මීට වසර මිලියන 5කට පමණ පෙරයි. මේ පරිණාමීය ශාකේනු විවිධ අතු වලින් එක් එක් කාල වකවානු වලදී විවිධ ජීවීන් බිහි වූ ආකාරයත් මේ රූප රාමුවෙනුත් පොදු පූර්වජයකින් සියලුම ජීවීන් බැක්ටීරියාවන්ගේ ඉඳන් ශීරපායින් දක්වා මිනිසා දක්වා පිළිවෙලින් විවිධ ශාඛා ඔස්සේ පෙන්නනවා. බැක්ටීරියාවන්ට පස්සේ ග්‍රීන් ඇල්ගේ ඒ කියන්නේ දුවේ පුතේ හරිත ඇල්ගී. දුවේ පුතේ අපි ඊළඟට බලමු මොකක්ද පරිණාමය කියන්නේ කියලා. පරිණාමය කියන එක දුවේ පුතේ අදටත් සිදු වෙනවා. හෙටට සිදු වෙනවා. තව අවුරුදු ගණනාවක් සිදුවෙමින් පවතින ක්‍රියාවලිය. මොකක්ද? ආරම්භක සරල ජීවීන්ගේ ඉඳන් මේ අපි ඉන්න වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව සිදු විකාශනය පරිණාමයේ ලෙස හඳුන්වනවා. දුවේ පුතේ පරිණාමය පිළිබඳ නිගමනවලට එළඹෙන්න මොන වගේ සාක්ෂිද සලකා බැලුවේ? එකක් තමයි භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. දෙවෙනි එක සංසන්දනාත්මක විව විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. තුන්වෙනි එක මේ රූප රාමුවෙන් පෙන්නනවා වගේ පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. මේ රූප රාමුවෙන් පෙන්නනවා දුවේ පුතේ කැණීම් කටයුතු වලදී අපට ලැබුණු විවිධ ආකාරයේ පොසිල වර්ග කිහිපයක්. විවිධ වර්ගයේ පොසිල මේ රූප රාමුවෙන් පෙන්නනවා. මේ රූප රාමුවෙන් පෙන්නනවා ඒ වගේම විවිධ ආකාරයේ පොසිල. මුලින්ම පෙන්නනවා අපිට හමු වුණු මේ ලොවින් තුරන් වුණු මැමත් කියන විශාල හස්තියාගේ ද්‍රවාසන්න ප්‍රදේශවලදී හමු වුණු කුඩා මැමත් සිරුරක්. ඊළඟට තිබෙනවා ශාක රෙසින තුල සුරක්ෂිතව සංරක්ෂණීය වී තිබෙන කෘමීන්ගේ පොසිල. එනම් විවිධාකාරයේ පොසිල අපිට ලැබෙනවා. අපි බලමු අපිට මොන වගේ පොසිල ආකාරද ලැබෙන්නේ කියලා. මේ රූප රාමුවෙන් පෙන්නනවා අපට හමු පැරණිතම මානව හිස් කබල. එනම් දතක් වෙන්න පුළුවන්, අස්ථි සැකිල්ලක් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ සංරක්ෂණය කර ඇති මැමත් කියන හස්තියාගේ සැකිලි පද්ධතිය. ඒතර මේක පොසිලයක්. මේ රූප රාමුවෙන් පෙන්වන්නේ මියගිය ඇතැම් සතු මඩ තුල තැම්පත් වෙලා ඔවුන්ගේ දේහය දි รา පත් වුණාට පස්සේ එම අවකාශයට සිලිකා සහ වැලි දේවල් තැම්පත් වෙලා ඒ හැඩයට සත්‍යයේ හැඩයට පොසිලයක් නිර්මාණය වෙලා. ඒතර මේ ඒ ආකාරයේ පොසිලිය. මේ තියෙන්නේ මං කලින් කිව්වා වගේ ශාකවල තියෙන රෙසින කියන්නේ පුතේ දුම්මල මැලියම් වගේ ඒවා. ඒවල කෘමි සතුන්ගේ බාහිර සැකිලි. අදටත්
සංරක්ෂණය වෙලා තියෙනවා. එතකොට මේකත් පොසිලයක්. මේ තියෙන්නේ ඊටමත් සුස්ක පරිසර එහෙම නැත්නම් ආන්තික පරිසරවල ආරක්ෂා වෙලා තිබෙන විශාල ඩයිනෝසරෙක්ගේ පාසලකුණු. එතකොට පාසලකුණුත් අපිට පොසිලයක් ලෙස සලකන්න පුළුවන් දුවේ පුතේ. මේ තියෙන්නේ ඕගොල්ලෝ අඳුරනවා. මේ සතාව නිර්මාණය කළ කාටූන් චිත්‍ර පවා වීඩියෝ පවා තිබෙනවා. මේ කවුද? මමත් කියන අලියා. දැන් වඳ වීගෙන ගිය. මේ තියෙන්නේ තවත් වඳ වීගෙන ගිය සත්ත්ව විශේෂයක්. ඩයිනෝසර් නේද? හැබැයි දුවේ පුතේ ඇතම් සතුන් දැන් අවුරුදු මිලියන ගණනාවකට පෙර තිබූ විදියටම ඇතම් ජීවීන් අදටත් ඉන්නවා. වසර මිලියන ගණනාවක් තිස්සේ මේ ජීවීන් විවිධ දේශගුණික පාරිසරික වෙනස් වීම් වලට ලක් වුණා. විශාල වශයෙන් වෙනස්කම් වලට ලක් වෙලා නැහැ. අදට අතීතයේ පැවති දේහ ලක්ෂණ මෙම සතුන්ගේ දක්නට ලැබෙනවා. මේ එවන් ජීවියෙක්. මේ ජීවියා කොච්චර පරණද කියලා දන්නවද? වසර මිලියන 70කට පමණ පෙර වඳ වෙලා ගියයි කියලා විශ්වාස කළ ජීවියෙක්. හැබැයි 1938 දී පමණ මේ සතාව දකුණු අප්‍රිකාවේ මුහුදේ ඉඳලා හොයාගත්තා. අදටත් ඉන්නවා. සීලා කැන්ට් කියන මත්ස්‍ය විශේෂය. මේ ඉන්නේ නම් අපේ ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන් ත්‍රිකුණාමලේ තඹලගමුව බොක්කාශ්‍රිතව වාසය කරන ලාම්පු බෙල්ල ජීවමාන පොසිලයක්. මේ තියෙන්නේ තාමත් ඒ ආකාරයෙන්ම දේහ ලක්ෂණ ඉතිරි වී තිබෙන ජීවමාන පොසිලයක් වන ඕගොල්ලෝ දන්නා බත්කූරා. මේ සතාව නම් ඕගොල්ලෝ අපිරිය කරන සත්වයක් නේද? අහිංසක පිරිසුදුම සත්වයා කියලා සැලකෙනව නේද? මෙයා ජීවමාන පොසිලයක් දුවේ පුතේ. කරපොත්තා. එයා සුස්ක ඕනෑම පරිසරයකට සමත් ජීවියෙක්. මේ ඉන්නේ පෙනහැලි මත්ස්‍යයා. මේ තිබෙන්නේ ශාකයක්. මේ ශාකයේ නම ගිනිහොට යෝධ මීවන ශාකය. මේ ශාකයත් ජීවමාන පොසිලයක් ලෙස සැලකෙනවා දුවේ පුතේ. මේ රූපරාමයෙන් නම් පෙන්වන්නේ ඕගොල්ලන්ගේ පෙළ පොතේ ක්‍රියාකාරකම ප්ලාස්ටර් ඔෆ් පැරිස් බයින්ඩගම් ක්ලේ වගේ ඒවා යොදාගෙන ඔබත් පොසිලයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. අපි ඊළඟට දුවේ පුතේ බලමු අශ්වයාගේ පරිණාමය. පුතේ සෑම ජීවියෙක්ම පරිණාමය වුවත් ඒ ජීවියා පිළිබඳ සාක්ෂි පොසිල සාක්ෂි හැම දෙයක්ම නිවැරදි ලෙස අනුපිළිවෙලින් ලැබෙන්නේ නැහැ. මේ නිසා දුවේ පුතේ බොහෝ ජීවීන්ගේ පරිණාමික බන්ධුතා කොයි ආකාරයට සිදු වූවාද කියලා ගැටලු සහගතයි. නමුත් දුවේ පුතේ අශ්වයාගේ පරිණාමික ඉතිහාසය සම්පූර්ණයෙන්ම දැන් අනාවරණය වෙලා තිබෙන්නේ. ඒ මොකද කියනවනම් අශ්වයාගේ පරිණාමික ඉතිහාසය සියලු
පොසිල සාක්ෂි අඩුවක් නැතුව ලැබිලා තියෙනවා දුව පුතේ. ඒ නිසා මේ රූප රාමුවෙන් ඕගොල්ලන්ට පෙන්නනවා අශ්වයාගේ පරිණාමික ක්‍රියාවලිය. අශ්වයා කියන සත්වයා අද මේ තත්ත්වයටපත් වෙලා තිබෙන්නේ වසර මිලියන 54කට පෙර. වසර මිලියන 54කට පෙර උතුරු ඇමරිකාවේ සෙන්ටිමීටර් 40ක් පමණ උස සත්වයෙකුගේ සිට පැවතෙන බව ෆොසිල සාක්ෂිමාවකින් සම්පූර්ණයෙන්ම අනාවරණය කරගන්නට හැකි වෙලා තියෙනවා. මේ සත්වයාගේ විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේ සත්වයාට දිවීමේ හැකියාව තිබෙනවා. මේ කුඩා සත්වයා බල්ලෙකුගේ ස්වරූපය ගන්නවා. මේ සත්වයාගේ පූර්ව ගාත්‍රාවල ඇඟිලි 3ක් තියෙන බව සොයාගෙන තිබෙනවා. විශේෂ ලක්ෂණය වන්නේ මේ ඇඟිලි සිරස්ස පිහිටීමයි. ඒක සුවිශේෂී ලක්ෂණයක්. අන්තිමේදී මේ අශ්වයාගේ පාද කුර බවට පත් වෙනකන් පරිණාමය වෙලා තියෙනවා. මේ රූපරාමුවෙන් පෙනෙන්නේ දුවේ පුතේ පරිණාමවාදී පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින්. ඔහුට අනුව සියලුම ජීවීන් බිහි වෙලා තිබෙන්නේ ස්වාභාවික වර්ණවාදය කියන ඔහුගේ ඉදිරිපත් කිරීම මගින්. ඒක පිළිගැනීමට සියලු සාක්ෂි අද විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. මේ රූප රාමුවෙන් පෙනෙන්නේ වානරයාගේ පූර්වජයක සිට මිනිසා නූතන මානවයා පරිණාමය වී ඇති අයුරු. එක එක අවදිවලදී මේ මානවයා විවිධ ආයුධ ගැනීමට, විවිධ මෙවලම් සෑදීමට සහ නූතනයේදී පරිගණකය ඇතුළු විවිධ තාක්ෂණික උපකරණ නිර්මාණය කිරීමට සමත් බුද්ධිමත්ම සත්‍යා බවට පත් වෙලා තියෙනවා. දුවේ පුතේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජීවීන්ගේ පරිණාමය පිළිබඳ ෆොසිල සාක්ෂි ලැබෙනවා. විවිධ ප්‍රදේශවලින් අපේ ලංකාවේ විසු බලංගොඩ මානවයා ගැන විවිධ තොරතුරු අනාවරණය කර ගැනීමට ෆොසිල සාක්ෂි ලැබිලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි ඔබගෙන් සමුගන්නවා. ආයිබෝවන්.